සොයාගෙන යන ගමනේ අපිට දැනගන්නට ලැබුණා දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග බොහොමයක් පාලනය කරන්නට කළුතුරු වල සුවිශේෂී හැකියාවක් තිබෙනවා කියලා. ඔබ දන්නවනේ වර්තමානයේ ගෙවන්නේ අපි බොහොම අසීරු කාලයක්. විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හින්දා බෝ නොවන රෝග බොහොමයකින් පීඩා විඳින අය වැඩියෙන් පරිස්සම් වෙන්නට ඕනේ කියලා බොහෝ වෛද්‍යවරුන් පවා සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා අපි අපේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න අතරතුරේ දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසායි අද අපි මේ කතා බහින් සූදානම් වෙන්නේ කළුතුරු ගැන ඔබට කියන්න විශේෂයෙන්ම කළුතුරු වලට මොකක්ද මේ තියෙන සුවිශේෂී හැකියාව කියලා අපිට ඇතිවන බෝ නොවන රෝග පාලනය කරන්නට. ඒ පිළිබඳව ඔබට දැනුමගෙන එන්න අපි ඇවිල්ලා ඉන්නවා අරංගල පිහිටි දී ආයුර්වේද වෙද මැදුරට. දී ආයුර්වේද වෙද මැදුරේ අධිපතිතුමා ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන වෛද්‍යතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි එහෙනම් අද අපි කතා බහ කරමු බෝ නොවන රෝග කාණ්ඩයේ සුලභව දකින්නට පුළුවන් රෝගයක් වෙන දියවැඩියාව ගැන. දැන් දියවැඩියාව ගැන හැමෝම කතා බහ වෙනවානේ. අපි හරියටම හඳුනා ගන්න ඕනේ දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. ඒත් එක්කම ඇයි මේ දියවැඩියාව ඇති වෙන්නේ? අපිට අමතක කරන්න බැරි කාරණාවකුත් තියෙනවා. මොකද මේ දවස්වල COVID-19 වසංගත තත්ත්වයේ හින්දා බොහෝ රෝගාබාධ වලින් අපි පරිස්සම් විය යුතුයිනේ. ඒ හින්දා විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් දියවැඩියාව පාලනය කරගැනීමේ වැදගත්කමයි සෞඛ්‍යමත් ජීවත් වීමේ වැදගත්කමයි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සංජුලා බය වෙන්නේ නැත්නම් පොඩි සංඛ්‍යාත්මක කරුණු ටිකක් අරගෙන අපි දියවැඩිය සම්බන්ධයෙන් කතා කරමු. දැන් රෝග වර්ග දෙකක් හඳුනාගෙන තියෙනවා. එකක් තමයි බෝ වන රෝග සහ බෝ නොවන රෝග. එතකොට අද වර්තමානයේ පැතිරගෙන යන්නේ බෝ වන රෝග. එතකොට මේ බෝ වන රෝග වලට ඇතිවන යම් යම් අසාධ්‍යතාවයන්ට හේතුවක් මේ බෝ නොවන රෝගයකින් පෙළෙන සිද්ධ වෙනවා. ඒක ඒ දෙක කාරණාව හරි වැදගත්. ඒ වගේම තමයි දැන් අපි බෝ නොවන රෝග ගත්තාම බෝ නොවන රෝග වලට අපි සරලව කියන වචනේ තමයි NCD කියලා non-communicable diseases කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ non-communicable diseases ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානම major diseases හතරක් ගැන සඳහන් කරනවා. මේ හතරේ කැන්සර් එකක් කියන්නේ පිළිකාව. දෙක තමයි cardiovascular diseases කියන්නේ. ඒ කියන්නේ හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙනා වූ රෝග තත්ත්වයන්. තුන්වෙනි එක තමයි chronic respiratory diseases. ඒ කියන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවෙනා වූ කාලීන රෝග, ඇදුම වැනි රෝග. ඊළඟ එක තමයි diabetes mellitus කියන එක. ඒ කියන්නේ මధుමේහය හෙවත් දියවැඩියාව කියන මේ රෝග හතර. දැන් සමස්තයක් හැටියට ගත්තාම මේ රෝග හතර non communicable diseases වලින් ගෝලීය ප්‍රවණතාවය ගැන කතා කරොත් අන්න එතනින් තමයි මම බය වෙන්නේ නැත්තම් කියන්න කියලා. 145 මිලියන 45කට වඩා වැඩි ප්‍රමාණයක් අද ලෝකයේ අවුරුද්දකට මිය යනවා මේ NCD නිසා. එතකොට ග්ලෝබලි ගත්තාම මේකේ සමස්ත ලෝකයේම මරණ සංඛ්‍යාව අපි අරගෙන බැලුවොත් ඒ මරණ වලින් 71%ක්ම මැරෙන්නේ මේ බෝ නොවන රෝග හේතුවක් නිසා. ඊළඟට 45%ක් මිලියන 45ක් වසරකදී මැරෙනවා මේ අවුරුදු 30ත් 69ත් අතර. ඒ කියන්නේ රටක සංවර්ධනයට දායකත්වයේ සපයන හොඳ වයසක්. මේ අය මැරිලා යනවා. ඊළඟට අද වර්තමානයේ අපිට ගැළපෙන සංඛ්‍යාවක් තමයි මේ සමස්ත 100 මරණ වලින් 85%ක්ම වාර්තා වෙන්නේ මේ සංවර්ධනයේ වෙන සහ මධ්‍යම ප්‍රමාණයේ සංවර්ධනය වෙන රට. ඒකට අපි අයිති වෙනවා. ඉතින් මේක හරි භයානකයි. ඉතින් මේ භයානක තත්ත්ව අතරේ මේ රෝග තත්ත්ව අතරේ අද වර්තමානයේ ශ්‍රී ලංකාවෙත් වෙන රටවල් වල සංඛ්‍යා ලේඛන දිහා බලපුවාම මේ බෝ නොවන රෝග අතරේ
ප්‍රධානතම රෝගයක් හැටියට තමයි දැන් අද සංජුලපත් මේකට භූමිකාව සපයපු මේ දියවැඩියා කියන රෝගය. එතකොට මේ දියවැඩියා රෝගය ගත්තාම සමස්ත ඇස් ඉස් මස් ලේ කියන මේ සියල්ලම විනාශ කරන්න පුළුවන්. සංකූලතා වැඩිපුර ඇති වෙනවා. එතකොට දියවැඩියා රෝගය නිසා අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි රෝග සමුදායක් එක තමයි අද වර්තමානයේ බහුතර ජනතාව ජීවත් වෙන්නේ. එතකොට මේ රෝගවලින් ඇති කරන සංකූලතා අතර ප්‍රධානම සංකූලතාව මේ සංකූලතාවල සහ අනෙකුත් රෝගවලට ඔරොත්තු නොදීමේ. ඇයි මේ දියවැඩියා දැන් ඔබ දන්නවා පෞද්ගලික කාලේ මේ වසංගතයේ හේතුව නිසා මරණයට පත්වෙච්ච බහුතරයකගේ මරණය වෙන්න තරම් එහෙම ඒ තත්ත්වයට පත් වෙන්න හේතුව ඒ අය කාලීන රෝගයකින් පෙළෙච්ච නිසා. විශේෂයෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙච්ච නිසා එය මරණය දක්වා ගමන් කරනවා. ඒක නිසා හරියට වැදගත් මේ දියවැඩියා රෝගය පිළිබඳව මේ වර්තමානයේ අපි අවධානයක් යොමු කරන්න. මේ කාලීන රෝග නිසා මොකද වෙන්නේ සංජුලා? අපේ තියෙන ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා. මේ අඩු වෙච්චාම අර වන රෝගයක් ශරීරයට ඇටැක් වුණොත් අර ප්‍රතිශක්තිය තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේ ප්‍රතිශක්තිය අඩු වුණොත් අර වන රෝගයට වරොත්තු දෙන්නේ හැකියාව නැති වෙනවා. ඒක නිසා අනියම් අර්ථයෙන් ගත්තාම නොවන වෙන රෝගයක අසාධ්‍යතාවය වර්ධනය කිරීම සඳහා ඉන්ඩිරෙක්ට්ලි හේතුවක් වෙනවා. ඒක නිසා මේ කතිකාව ඉතාම වැදගත් වෙනවා වර්තමානයේ මේ පවතින තත්ත්වයන් හමුවේ. සංජුලාගේ ප්‍රශ්න විචාරයේදී යටින් කියුණා මේ දියවැඩියා රෝගය ඇති වෙන්නේ කොහොමද කියන කතිකාවත් තිබුත් හොඳයි කියලා. ඒකට දැන් දියවැඩියාව ඇති වෙන හේතුම නොවේ අපි ඒකට මෙහෙම කියන රිස්ක් ෆැක්ටර්ස්. දියවැඩියාව නිර්මාණය වීම සඳහා තියෙන මේ රිස්ක් ෆැක්ටර්ස් සාධක හිතකර සාධක. ඒ සාධක අතරින් මම මෙහෙම ලඝු කරලා කියන්නම්. එක තමයි ආහාරමය හේතුවක්. එක සාධකයක් වෙනවා ආහාරමය සාධකය. හරි දැන් මට මෙතන ශ්ලෝක පාඩයක් මතක් වෙනවා මේ අතීතයේ ඉඳලා මේ ආහාර ප්‍රශ්නය ටිකක් මතුවුණා. ධන්වන්තරී කියන ඍෂිවරයා මම හිතන්නේ අපේ ආයුර්වේදයේ නිර්මාපකේ ඒ ඊශ්වරයා මේ ආයුර්වේද කාටද දෙන්න ඕනේ කියන කතාවේදී එයා පක්ෂි වේශයක් කරන් ගිහිල්ලා මේ පක්ෂි වේශයේදී එයා අහනවා කෝරු කියලා පක්ෂියා කෑ ගන්න එහෙමනේ. කෝරු කියන්නේ කක්හරු. ඒ කියන්නේ කවුද ලෙඩා කියන එක. කවුද ලෙඩ වෙන්නේ? කවුද ලෙඩ වෙන්නේ? එතකොට මේක අහගෙන ඉන්නවා බුද්ධිමතෙක් මේ ධන්වන්තරී පක්ෂය තමයි. ඔහු උත්තර දෙනවා හිතබුක් මිතබුක් අසංකබුක් සෝරුක් කියලා. ඒ කියන්නේ මාත්‍රාශීලී හිතවත් වූ නියම ආහාරයක් ගන්නවා කියන තමයි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා කියලා. ඔක අදට බලපාන. ඒක නිසා දියවැඩියාව සම්බන්ධයෙන් ගත්තාම මූලික වශයෙන් බලපාන සාධකයක් තමයි මේ ආහාරමය හේතු. සංස්කරණ හේතු, ආහාර වර්ගවල හේතු, අපි ගන්නා ක්‍රමයේ හේතු, යනාදි වශයෙන් මේ හේතු. ඒ කියන්නේ ඩයට් හැබිට්ස් ඉතම එකට අයිති වෙනවා. ඊළඟ ප්‍රධානම කරුණ තමයි මේ රිස්ක් ෆැක්ටර්ස් අතර ජීවන රටාවේ වෙනස්කම්. එතකොට ජීවන රටාවේ වෙනස්කම් වලට අද වර්තමාන අපේ මේ ආර්ථික සංවර්ධනය හැමෝම මේ ජීවන රටාවේ වෙනස්කම් තියෙනවා. මේකත් බලපාලා තියෙනවා දියවැඩියා රෝගය මතුවීම සඳහා ලංකාවේ සීක්‍රේන් දැන් මතුවෙමින් පවතිනවා. සංජුලා ඊළඟ ෆැක්ටර් එක තමයි මේ ලයිෆ් ස්ටයිල් චේන්ජ්. ඒ කියන්නේ ජීවන රටාවේ සිදුවෙන වෙනස්කම්. අද පවතින මේ ආර්ථික රටාවත් එක්ක ශ්‍රී ලංකාවේ මේක අපිට බහුලව දකින්න ලැබෙන මේ ජීවන රටාව වෙනස් වීම. ඒක දියවැඩියාවට අතවන්න සාධකයක් වෙනවා. ඊළඟට තමයි මේ අහිතකර ලෙස මද්යසාර භාවිතය. මෙන්න මේ කාරණා හතර ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා වෛද්‍ය විද්‍යාත්මකව. මේ හතර තමයි ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය MCD මේ වගේ රෝග තත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා මේ ඇතිවෙන අහිතකර සාධකයන් හැටියට. දැන් අපි ආයුර්වේද පැත්තේ මේක විග්‍රහ කරමු. මේ දැන් සංජුලා මේ
ආයුර්වේදයේ තියෙනවා මේ අපතර්පණ නිසා ඇතිවෙන රෝග, සන්තර්පණ නිසා ඇතිවෙන රෝග. අපි මේකට විද්‍යාවෙන් කියන නම් දෙකක් තමයි කැටබොලිසම් සහ ඇනබොලිසම් කියලා. එතකොට non communicable diseases බොහෝ විට ඇති වෙන්නේ මේ සන්තර්පණ පැත්තට සිරුර ගෙන යාම, ඇනබොලිසම් පැත්තට සිරුර ගෙන යාම. ඒක නිසා අපි මේකට මෙහෙම කියමු. කාම සුකල්ලිකානුව අත්ත කියලා මතානුව කියනවා. එතකොට මෙන්න මේ දෙකම රෝග ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට දැන් දියවැඩියාව සම්බන්ධයෙන් ගත්තාම ඒකට හේතු ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම ලස්සන ශ්ලෝක පාඨයක්. ආස්‍ය සුඛං ස්වප්න සුඛං දදීනි ග්‍රාම්‍ය උදක ආනුපරස පයන්සි නව අන්න පානං ගුඩ වයි කෘතංච ප්‍රමේහ හේතු කප කුච්ච සර්වං කියන්නේ මේ සංස්කෘත මේක කටින භාෂාවක්. මේකේ ආසය සුඛං ස්වප්න සුඛං කියන්නේ මේ සුඛ විහරණය සහිත ජීවිත ගත කරන්න. ඒ කියන්නේ ජීවන රටාවේ වෙනස්කම්. ඊට පස්සේ ශ්ලෝක පාඨයේ තියෙනවා ආහාරමය හේතු. එතකොට අද වර්තමානයේ විද්‍යාත්මකව කියනා වූ හේතු සමුදායම ඒ risk factors මෙන්න මේ ආයුර්වේදික ග්‍රන්ථ තුන තමයි. එහෙමනම් මේක මේ දියවැඩියා රෝගයේ හැදීම වැළැක්වීම සඳහා දියවැඩියා රෝගේ පාලනය කිරීම සඳහා එහෙම නැත්නම් දියවැඩියා රෝගය තමන්ට වැළකීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් ප්‍රතිකාරමය වශයෙන් ගත්තාම අපිට දකින්න ලැබෙනවා. මම හිතන්නේ ඔබගේ ඊළඟ ප්‍රශ්නය මම හිතන්නේ දැන් මේකට මොනවද ඖෂධීය ප්‍රතිකාර කොහොමද වෙන්න ඇති කියලා. ඔන්න දැන් සංජුලා කියපු දියවැඩියාව කියන්නේ මොකද්ද? ඒකට ඇති වෙන හේතු මොනවද? ආයුර්වේද දෘෂ්ටි කෝණයෙන් මේක දිහා බලලා තින්නේ කොහොමද? එතකොට වෛද්‍ය විද්‍යාත්මක පැත්තකට කියන්නේ මේ රාශිය අරලා තමයි මම මේ සංජුලාගේ ප්‍රශ්නයට පිළිතුර දුන්නේ. ඒ වගේම තමයි වෛද්‍යතුමනි මේ දියවැඩියාව පාලනය කරන්නට කලතුරු වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලා පැරණි ආයුර්වේද පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ දියවැඩියාව පාලනය කරන්න කලතුරු වලට විශේෂ ගුණයක් තියෙනවද? මොකක්ද ඒ තියෙන හැකියාව? අපි එහි තිබෙන වෛද්‍ය පසුබිම ගැන චුට්ටක් කතා කරමුකෝ. දැන් ආයුර්වේදීය වශයෙන් මේ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා දෙන මූල ධර්මය මොකක්ද? මොකද්ද સિદ્ધාන්තය කියලා බලන අපි කලුදුරු වලින් මේක වෙන බව තේරෙනවා මේ સિદ્ધාන්තය ගැන කතා කරමු. එතකොට අපි කිව්වා මේ දියවැඩියාව කියලා කියන්නේ සන්තර්පණ රෝගයක්. ඒ කියන්නේ ශරීරයට වැඩි සැප දීම නිසා ඇතිවෙනා වූ ව්‍යායාමයේ අඩුකම, නිින්ද ගන්න එක වැඩිකම, එතකොට සුඛ විහරණය වීම නිසා ඇතිවෙන මේ ඔක්කොම සන්තර්පණ. එහෙමනම් මොකද්ද කෙරෙන්න ඕනන්නේ? කෙරෙන්න ඕනන්නේ පුද්ගලයාගේ මේ සන්තර්පණ දිශාවට ගමන් කරන සිරුරේ ක්‍රියාකාරීත්වය අපතර්පණයේ පැත්තට හරවන්න ඕන මධ්‍යම ප්‍රතිපදාව දක්වා යනවා. ඒකට අපතර්පණය දක්වා ගෙනීම සඳහා ආයුර්වේදික චිකිත්සා පද්ධති තියෙනවා. මේ දියවැඩියා රෝගය සඳහා චිකිත්සා මූලධර්මය තමයි මේ අපතර්පණ චිකිත්සා මූලධර්මය. එතකොට දැන් මේ මූලධර්මයේ ක්‍රියාත්මක කිරීම සඳහා චිකිත්සාවේදී අපි දියවැඩියාව සහ non communicable diseases සියල්ලම ගත්තාම අපි කරන දේ තමයි ඒ අපතර්පණය සඳහා යොදා ගන්නා වූ චිකිත්සා ක්‍රම සහ විධි මේ දියවැඩියා රෝගීන් කෙරේ ඇප්ලයි කරනවා. ඒක ව්‍යායාම වෙන්න පුළුවන්. හරි. ඒක විහරණය වෙන්න පුළුවන්. ඒක ආහාර වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් අපි උපදෙස් දෙනවා. එතකොට මේ අපතර්පණ චිකිත්සාවේදී මේ උපදෙස් සහ පුද්ගලයා විසින්ම ක්‍රියාත්මක වෙන යුතු කාරණා විතරක් මදි. මොකද මිනිස්සු හැදලා තියෙන්නේ බොහෝ විට මේ ඖෂධම ඕනයි කියන මට්ටමේ ඒක අපි ප්‍රායෝගිකව දන්න දෙයක්. ඒක නිසා ඖෂධීය ප්‍රතිකාරයක් ශරීරයේ බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් දිය යුතු ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. එතකොට මේ ප්‍රතිකාර සඳහා ගන්නා වූ ඖෂධ එකක් හෝ ඖෂධ රාශියක් වශයෙන් මේක දෙනවා නම් ඒ ඖෂධයන්ගේ තියෙන්න උන අර අපතර්පණය කිරීමේ හැකියාව. ඒකට දියවැඩියා රෝගීකට දෙන මේ අපතර්පණය සඳහා අපේ චිකිත්සා ඖෂධයක් යොදනකොට ඖෂධීය චිකිත්සාවක් කරනකොට තියෙන මූල ධර්මයක් තවත් තියෙනවා, સિદ્ધාන්ත.
ඒ සිද්ධාන්තයේ රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව කියන මේක තමයි ආයුර්වේදයේ මේ ඖෂධ වේදය සම්බන්ධයෙන් තියෙන විද්‍යාව. එතකොට රසය ගත්තාම බොහෝ දියවැඩිය රෝගීන් සඳහා දෙන ඖෂධවල ඒ ද්‍රව්‍ය ගත්තාම අමුද්‍රව්‍ය ගත්තාම මේකේ රසය වෙන්න ඕනන්නේ අපේ රස හයක් තියෙනවා. මధుර, ආම්ල, ලවණ, කටු, තික්ත, කසාය කියලා මේ හය. එතකොට මේකේ මුල් තුන මధుර, ආම්ල, ලවණ කියන තුන සන්තරපණේ පැත්තට යනවා. කටු, තික්ත, කසාය කියන එක අපතරපණේ පැත්තට යනවා. එමනම් දියවැඩිය රෝගී සඳහා මොකද්ද හොඳම රසති ආහාර වර්ග? කටු රසය තියෙන්න ඕන, කසට රසය, කසාය ගතිය තියෙන්න ඕන, සහ තික්ත කියන මේ රස තියෙන්න ඕන. ඒතර මෙන්න මේ රස අඩංගු ඖෂධ වලට හැකියාවක් තියෙනවා අර ශරීරයේ සන්තම්පන පැත්තට යන එක ආපසට හරවන්න. කළුදුරු කියන්නේ අන්න ඒ ඖෂධ අතරින් හොඳ ගුණදායක ඖෂධයක් හැටියට තමයි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන්නේ. එතකොට කළුදුරු වල තියෙනවා කටු, තික්ත, කසාය කියන මෙන්න මේ රස තුන. මෙන්න මේ මූලික සිද්ධාන්තයේ මත තමයි කළුදුරු ක්‍රියාත්මක වෙන්නේ අර සන්තරපණය අපතරපණය පැත්තට ගෙන යන. ඒක නිසා දියවැඩිය ඇතුළු non communicable diseases බෝවන රෝග සඳහා මෙන්න මේ කටු, තික්ත, කසාය කියන රසති ද්‍රව්‍ය අපි තෝරා ගන්න ඕන. ඒ ද්‍රව්‍ය වලින් උපරිම ක්‍රියාකාරීත්වයක් තියෙන ද්‍රව්‍ය වඩා සුදුසු වෙනවා. ඒ උපරිම ක්‍රියාකාරීත්වයේ තියෙන ද්‍රව්‍ය වල අපිට නවීන තාක්ෂණය අරගෙන අපිට පුළුවන්කම තියෙනවා ඒවා දෙන සංස්කරණ විදි හදන්න. එතකොට ඒ සංස්කරණ විදියෙන් අපිට පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක ශාකයක ඒ අපිට අවශ්‍ය සංඝටක සියල්ලම සම්පූර්ණව අරගන්න. ඉතින් මේක සඳහා අපි අලුත් ටෙක්නොලොජි එක භාවිත කරනවා. මේ ටෙක්නොලොජි එක හරහා තමයි අපිට ඔය කළුදුරු වල ඔයිල් එහෙම හම්බ වෙන්නේ. ඒක නිසා කළුදුරු නිකම් පවුඩර් හැටියට ගන්නවට වඩා අපි පෞද්ගලිකව නිර්දේශ කරන්න කැමැත්තක් දක්වනවා මේ ඒ හරහා ගත්ත සාරය. එතකොට ඩෝස් එක අඩුයි, චූර්ණයක් ගොඩාක් ගන්නවට වැඩි අඩු මාත්‍රාවකින් අපිට ඒ කටයුත්ත සාක්ෂාත් කරගන්න පුළුවන්. දියවැඩියාව පාලනය කරන්න කළුදුරු වලට විශේෂ හැකියාවක් තියෙන බව නම් අපි දැනගත්තා. ඊළඟට අපි දැනගන්නට ඕනම කාරණාව තමයි දැන් දියවැඩියාව පාලනය කරන්න කළුදුරු කොහොමද භාවිතා කරන්නට ඕනේ කියලා. කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කළුදුරු භාවිතා කරන්න නම් පුළුවන්. හැබැයි මම මාත්‍රාව ගැන හරියට දන්නේ නැහැනේ කියලා. වෛද්‍යතුමනි අපිට කියන්න කොහොමද මේ දියවැඩියාව පාලනය කරන්න කළුදුරු භාවිතා කරන්න ඕනේ? මොකක්ද නිවැරදි මාත්‍රාව? විශේෂයෙන්ම අපි ඖෂධයක් හැටියට ගන්න ලෝකයේ යම් කිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් ඖෂධයක් ලෙස පාවිච්චි කරන මේ මාත්‍රාව පිළිබඳව දැඩි සැලකිල්ලකට බඳු විය යුතුයි. ඒක නිසා ඖෂධ ලෝකයේ එම ඖෂධ ඇලොපැතික් ඖෂධ වෙන්න පුළුවන්, හෝමියෝපැති වෙන්න පුළුවන්, යුනානි ඖෂධයක් වෙන්න පුළුවන්, සිද්ධ ಔಷಧයක් වෙන්න පුළුවන්, ආයුර්වේද ඖෂධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පාරම්පරික හෙළවෙදේ ක්‍රමයේ ඇති ඖෂධයක් වෙන්න පුළුවන්. මේ සියල්ලම ඒ කියන්නේ සියලුම වෛද්‍ය කර්මයන්හි කුමන රෝගයකට හෝ කිසියම් හෝ බෙහෙතක් දෙනවා නම් මාත්‍රාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒක නිසා මේ මාත්‍රාව යම් ආකාරයකින් වෙනස් වෙනවා. එකම ඖෂධයක සංස්කරණය කරලා ඒ ඖෂධයේ සංස්කරණය නීති රීති යන මාත්‍රාව වෙනස් වෙනවා. දැන් ඔබ අහන්නේ කළුදුරු ඔයිල්. මේක කළුදුරු පවුඩර් එකට වඩා ඔයිල් එක ගැනීමේ මාත්‍රාව අඩු මාත්‍රාවක් තමයි අපි නිර්දේශ කරන්නේ. ඒ ඇයි කළුදුරු ඔයිල් වල පවුඩර් එකෙන් තමයි මේ කළුදුරු බීජ වලින් මේ පවුඩර් එකෙන් තමයි කෝල් ප්‍රෙස් කරලා ගන්න. ඒක නිසා මෙහි උපරිම සම්තෘප්තියක් තියෙනවා. සාන්ද්‍රණයේ උපරිමයේ තියෙනවා මේ අවශ්‍ය සංඝටක ඒක තුල තියෙනවා. ඒක නිසා කළුදුරු ඔයිල් පාවිච්චියේදී සඳහන් කරන්නේ ඒක තේ හැන්දක ප්‍රමාණයක් ඇති කියන එක ජීවිත කාලය තුල නෙවෙයි දවසට. එතකොට දිනපතා මේක සෞඛ්‍ය සංරක්ෂණය සඳහා හෝ රෝගයකින් මිදීම සඳහා හෝ ඒ කුමන අරමුණක් සඳහා පාවිච්චි කළත්
මේ මාත්‍රාව මේ කළුදුරු ඔයිල් වල කියන මේ තේ හැන්දක ප්‍රමාණය දිනපතා පාවිච්චි කිරීම වටිනවා. ඒක නිසා ඒ මාත්‍රාව අඩු කිරීම හෝ ඒ මාත්‍රාව වැඩි කිරීම බොන පුද්ගලයාගේ අයිතිවාසිකමක් නෙවෙයි. ඒක බොන පුද්ගලයා පිළිපැදිය යුතු කරුණක්. එතකොට මේ මාත්‍රාව ගැන කතා කරනකොට අපි කියමුකෝ යම් කිසි විදියකට වෛද්‍යවරයෙකුට අවසරය තියෙනවා මේ මාත්‍රාව වෙනස් කරන්න, අඩු කරන්න හෝ වැඩි කරන්න. එතකොට ඒ සඳහා වෛද්‍යවරයා ඇත්තෙන්ම බලන්නේ රෝගියාගේ ප්‍රබලතාවය, රෝගියාගේ ශක්තිය පිළිබඳව බලනවා. රෝගී ප්‍රතිශක්තිය පිළිබඳව බලනවා. ඊට පස්සේ රෝගයේ ප්‍රබලතාවය යනාදී කරුණු සැලකිල්ලට බඳුන් කරලා මේ මාත්‍රාව වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි කියමු දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම විවිධ වෙන්න පුළුවන්. ඒ රෝගියාගේ ඒ ග්ලූකෝස් ප්‍රමාණය විවිධ මත දියවැඩියා රෝගය මත රෝගියාට ඇති වෙලා තියෙන අතුරු ඵල එහෙම නැත්නම් ආබාධ එහෙම නැත්නම් සංකූලතා සැලකිල්ලට අරගෙන කොයිතරම් දුරට උන්ගේ ශරීරයේ සෞඛ්‍යයට හානි තත්ත්වයකට පත් වෙනවද කියන මේ කරුණු කාරණා බලලා කළුදුරු ඔයිල් එක මේකට දියවැඩියා රෝගයට ඒ එහි තියෙන මේ තේ හැන්දක ප්‍රමාණය වෙනස් කිරීමේ නිදහස තියෙනවා. ඒ නිදහස වෛද්‍යවරු නිර්දේශ කරනු ලබනවා. ඒක නිසා සාමාන්‍ය ධනදී විද්‍යේදී මේ පාවිච්චි කරනවා නම් වෛද්‍ය උපදේශකකින් තොරව පාවිච්චි කරනවා නම් තේ හැන්දක ප්‍රමාණය දිනපතා පාවිච්චි කිරීම උචිතයි. නමුත් රෝගියාගේ රෝගියාගේ බලය සැලකිල්ලට අරගෙන වෛද්‍යවරයාට මේ ඔයිල් ඊට වඩා වැඩි මාත්‍රාවක් හෝ ඊට වඩා අඩු මාත්‍රාවක් තීරණය කිරීමේ අයිතිය තියෙනවා. වෛද්‍යතුමනි දැන් වෙන්න පොලේ කළුදුරු වර්ග බොහොමයක් තිබෙනවානේ. ඉතින් මේ කළුදුරු වශයෙන් හරි කළුදුරු කියන්නේ මොකක්ද කියලා තෝරා ගන්න නම් ඔබ මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වන්නට ඕන? සංජුලා කළුදුරු වර්ග බොහොමයක් නෑ. තියෙන එකම කළුදුරු කෘෂ්ණ ජීරක. හැබැයි මේ ඒ වගේ ක්වොලිටි එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒක නිසා කළුදුරු බීජ හෝ පවුඩර් හෝ ඔයිල් එකක් හෝ වෙනයන් සංස්කරණයක් හෝ කළුදුරු සම්බන්ධයෙන් ගත අනිත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තත් මේ කතාව මේ පොදුයි එකටත්. ඉතින් අපි අද කළුදුරු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කරන නිසා වැදගත්ම දේ ඖෂධයක් නම් කළුදුරු ඖෂධයක් හැටියට පාවිච්චි කරන්න ඕනේ අපි මෙයන්. ඖෂධයක් නම් ඒ ඖෂධයේ ක්වොලිටි, සේෆ්ටි, එෆිකසි කියන මේ මූලික නිර්ණායක තුන පරිපූර්ණ වෙන්න ඕන. ඒ පරිපූර්ණ වෙන්න නම් අපි කළුදුරු සම්බන්ධයෙන් ගත්තා හොඳ බීජ විය යුතුයි. හොඳට සරු බීජ විය යුතුයි. ඒක තමයි වැදගත් නේ. දෙවෙනි කාරණාව තමයි මේ ඔයිල් මේකෙන් නිස්සාරණය කරන ක්‍රමවේදය අතිශයින්ම අර ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නිර්ණායක පරිපූර්ණ විය යුතුයි. එහෙමනම් මොනවද මේ නිර්ණායක අපි කියලා තියෙන්නේ? කළුදුරු හොඳ බීජ වලින් නිස්සාරණය කිරීමේදී උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. වැඩි උෂ්ණත්වයකදී තෙල් සිඳගත්තොත් තෙල් වල නියම ගුණය එන්නේ නැහැ. හොඳ සරු බීජ අරගෙන උෂ්ණත්වයකින් තොරව උෂ්ණත්වයක් නොදී කෝල් ප්‍රෙස් ක්‍රමයට සිඳගත යුතු වෙනවා. දැන් ඔබ කියනවා දැන් සමහරවිට සංජුලා කියනවා මේ ඇට වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා 3-4 සැරයක් දෙපාරක් 3 පාරක් පෙරලක් ගන්න පුළුවන් කියන ප්‍රශ්නය නෑ. ඖෂධය සකස් කිරීමේදී හැම බෑ. පළවෙනිවට ප්‍රෙස් කරලා ගන්න එකේ තමයි උපරිම එෆිකසි එකක් තියෙන සංඝටකයන් උපරිම මට්ටමේ තියෙන්නේ. ඒක නිසා යම් කිසි කළුදුරු වලින් ඔයිල් හදනවා නම් ඒ පළවෙනි ඔයිල් එක තමයි අපි නිර්දේශ කරන්නේ. ඒක ඉතාම වැදගත් කාරණාවක්. ඊළඟ කාරණාව තමයි මේ ඔය ඖෂධ නිෂ්පාදනයේදී බලාපොරොත්තු වෙන ඊළඟ අධ්‍යයනයක් තියෙනවා මේ පැකින් සිස්ටම් එක කියන එක. ඒකත් කලාවක්, ඒකත් විද්‍යාවක්. ඒ කලාව විද්‍යාවේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල
ඒක ප්‍රමිතිය ඒක සටහන් කරලා තියෙනවා. ඒ ප්‍රමිතියට අනුව සකස් කරපු ඇසුරුම සකස් කළ යුතුයි. ඒක නිසා මේ කළුදුරු තෙල යම්කිසි බඳුනක අසුරනවා නම් ඒක හොඳට සීල් කරලා තිබිය යුතුයි. ඒ වගේම මොයිස්චර් එක නොයා යුතුයි. ඒකෙන් ආරක්ෂා කර යුතුයි ආර්ද්‍රතාවය පිළිබඳව. මොකද හොඳට සීල් කරේ නැත්නම් මේවා කන්ටැමිනේට් වෙන්න පුළුවන්. එතකොට අපි අපේක්ෂිත ප්‍රතිඵලය මේ හරහා ලබා ගැනීම නැති වෙනවා. ඒක නිසාම තමයි ඖෂධ නිෂ්පාදනයේදී good manufacturing practice කියන මෙන්න මේ නිර්ණායක සකස් කරලා තියෙන්නේ. කළුදුරු වලටත් ඒක පොදුයි. ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නේදී දැන් සංයුලා ගිහිල්ලා මාකට් එකෙන් කළුදුරු තෝරනවා නම් බලන්න මේ ක්‍රමවේද අනුගමනය කරමින් පැවතිච්ච කළුදුරු වලින් කියලා. ඒ පිළිබඳව අනේකක් තමයි තෝරන්නේ. අපි කළුදුරු වල විතර නෙවෙයි මාකට් එකට ගියාම හොඳම දේ තෝරාගන්න. ඒක තමයි වටිනාකම. ඒකට හොඳම දේ ලබා ගත යුතුයි. quality safety efficacy එක සඳහා good manufacturing practices අනුගමනය කරමින් නිෂ්පාදනය කරන ලද කළුදුරු ඔයිල් එක තෝරා ගන්න වෙනවා. දියවැඩියාව පාලනය කරන්නට පුළුවන් වටිනාකම් රසකින් සපිරුණු කළුදුරු පිළිබඳවයි අපි මේ ආකාරයෙන් ඔබට තොරතුරු ගෙනාවේ. ඉතින් අදට මේ කතාබහ මෙතනින් අවසන් කරලා තවත් දවසක අපි සූදානම් වෙනවා මෙලෙස කළුදුරු වලින් ඔබේ ජීවිතයේ යහපතක්ම තහවුරු කරන්නට පුළුවන් ආකාරයේ තවත් ඔබට වටිනා කියන සාකච්ඡාවක් ගෙරගෙන ඉතින් සාකච්ඡාවට සම්බන්ධ වුණා දී ආයුර්වේද වෙදමැදුරේ අධිපතිතුමා එතක මහාචාර්ය ආයුර්වේද වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන වෛද්‍යතුමා සුදී වෛද්‍යතුමනි යලිත් දවසක හම්බ වෙමු. අයිබෝවන්.